සම්මා සම්බුදු සරණයි සදැහැති සුභින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුභින්වතුනි තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යයේ ධර්මඥානය උදෙසා දේශනා කොට වදාළ උත්තරීතර වූ ශ්‍රී සත්‍යර්මය ලොවට සංනිවේදනය කරන ටීවී දිදුල බෞද්ධ රූපාණි නාලිකාවේ අද දවසේ මේ පැයට නියමිත උතුම් සජීවී සත්‍යර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහායි සදැහැති අප කවුරුත් මේ බලාපොරොත්තු වන්නේ. අද මෙම උතුම් සජීවී සත්‍යර්ම දේශනාව මෙහෙවීම උදෙසා අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ ධම්සභා මණ්ඩපයේ වෙත වැඩමවා වැඩහිඳින පින්වත් දේශකයන්න් වහන්සේ ත්‍රිපිටක ධර්මවේදී කෞරව ශාස්ත්‍රවේදී අවසරයි නම කියන්නට පූජනීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ සුපින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපාණමද සාදුනාදන වා පිළිගනිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සජීවී සත්‍යර්ම දේශනාව සඳහා අද පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා මහජන බැංකුවේ විශ්‍රාමික ලක්ෂ්මී පද්මිනී කාන්ති ඉන්ද්‍රා ස්වර්ණා පෙරේරා ශ්‍රියානි තමරා එරන්දි දීපානි යන ඒ පින්වත් මහත්මීන් විසින් පින්වතුන් අරමුණු වශයෙන් බලාපොරොත්තු වෙනවා දායකත්වයේ දරන පින්වත් සැමගේ පරලෝ සැපත් දෙමාපියන්ට සුගති සම්පත් කෙලවර ළඟම භවයකදී අමා මහ නිවන් සුව ලැබේවායි පින් අනුමෝදනා එක් කිරීමටත් ඒ වගේම දායකත්වයේ දරන සියලුම විශ්‍රාමිකයන්ට තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් දෙවි රැකවරණින් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ආශිර්වාද ප්‍රාර්ථනා එක් කිරීමත් නිවන් මඟ පසක් වීමට මෙම කුසල කර්මයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා එක් කිරීමත් ඒ වගේම කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා සියලුම ලෝකවාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා එක් කිරීමටත් කොරෝනා රෝගීන් මිය ගිය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සහ රටදය වෙනුවෙන් දීපිදූ සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් අනුමෝදනා එක් කිරීමටත් අති ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේටත් දිදුල මාධ්‍යාලයේ කරු සභාපති ස්වාමින් වහන්සේ වන අවසරයි නම කියන්නට පූජනීය මාලිකාවිල අස්සජී නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුකටයුතු මහා සංඝයා වහන්සේලාටත් ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ සමස්ත කාර්ය මණ්ඩලයටත් ලක්වැසි ලෝවැසි සැමටත් ධර්මදේශනාවට සවන් දෙන පින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා එක් කිරීමත් මෙම උතුම් සජීවී සත්‍ය දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සුපින්වත් පිරිස සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කරමින් අප මෙතෙන් සිට මේ උතුම් සජීවී සත්‍යර්ම දේශනාව සමගින් ඒකාත්මික වෙමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අද ඊ타ම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මහජන බැංකුවේ විශ්‍රාමික ලක්ෂ්මී පද්මිනී කාන්ති ඉන්ද්‍රා ස්වර්ණා පෙරේරා ශ්‍රියානි තමරා එරන්දි දීපානි යන මහත්මීන් මැදිහත් වෙලා මේ දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ ඇත්තන්ට ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි,
දායකත්වයේ දරන පින්නතුන්ගේ අරමුණු සිහි කරලා ධර්ම දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරනවා. ඒ ඇත්තන්ගේ ජීවිත සුගතිගාමී වේවා, අරමුණු ඉෂ්ට සමෘද්ධිමත් වේවා කියන අදිෂ්ඨානය සහිතව. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. බුදුරජාණන් වහන්සේ අපට ඊ타ම කරුණාවෙන්, ඊ타ම අනුකම්පාවෙන් පැහැදිලි කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ තුල දායාද වන සැබෑ ශ්‍රාවකයන් හැටියට පුළුවන් තරම් ඉඩ ලැබෙන හැම වෙලාවකම පින්වත්නි ධර්මය දායාද කරගත්ත, ධර්මය ජීවමාන කරගත්ත සැබෑ ශ්‍රාවකයන් විදිහට නැගී හිටින්නට අපි තුල උනන්දුවක්, කැමැත්තක් තියෙන්න ඕන. ඒ කැමැත්ත හදාගන්න කෙනෙකුට බුදුදහමේ භාවිතයේ පැත්තෙන්, ඒ කියන්නේ පුහුණු කළ යුතු දෙයක් හැටියට ධර්මයේ ඊටා වැදගත් වැඩපිළිවෙලක් අපට පෙන්වලා දෙනවා. ඒ වැඩපිළිවෙල තුල පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපට ඊටාම කරුණාවෙන් පැහැදිලි කරනවා භාවිතා කළ යුතු ප්‍රතිපදාව හැටියට තමන්ගේ ජීවිතය තුල ගලපා ගන්න අවශ්‍ය වෙනම දහම් කොටාසයක්. ඒ ගලපා ගන්න දේ ගලපා ගන්න අපි තුල උනන්දුවක් නැත්තම්, ගලපාගත යුතු ධර්මය ප්‍රායෝගිකව භාවිතා කරන්න අපිට උනන්දුවක්, කැමැත්තක්, වීරියක් නැත්තම් මේ ධර්මයේ කොයිතරම් අපිට ඇහුණත් ප්‍රතිඵල නැහැ. හරියට පින්වත්නි කිකිලියක් බිත්තර ටික දාලා ඒ බිත්තර දාපු කිකිලි තවත් මුල්ලකට ගිහින් කල්පනා කරනවා නම් කවද්ද අප්පා මගේ පැටවු ටික බිත්තරේ හොටෙන් කඩාගෙන එළියට එන්නේ? කවද්ද මං මේ පැටවු ටික මම බිත්තර වලින් එළියට ඇවිල්ලා දකින්නේ? අනේ මට මේ බිත්තර වලින් මගේ පැටවු ටික දැක ගන්නට ලැබෙන්නේ කවදාද කියලා කිකිලියක් අනිත් මුල්ලට ගිහින් කල්පනා කරනවලු බිත්තර ටික දාලා. එතකොට මේ කිකිලි කරන්න ඕන වැඩේ කරන්නේ නැහැ. බිත්තර උණුසුම් කරන්නේ නැහැ. බිත්තර වලට රැකවරණය දෙන්නේ නැහැ. ඒ වගේම මේ කිකිලි බිත්තර ටික ආරක්ෂා කරමින් මේ මවක් විදිහට බිත්තර රකින්න සතෙක් විදිහට කළ යුතු දේවල් කරන්නේ. මොකද එයා වෙන පැත්තකට ගිහින් තමයි කල්පනා කරන්නේ කවද්ද මගේ පැටවු ටික හොටෙන් කඩාගෙන එළියට එන්නේ කියන අදහස. නමුත් පින්වත්නි ඒ විදිහට කල්පනාවක් තිබුණු පමණින් පැටවු දකින්න එයා කැමැති. බිත්තර වලින් පැටවු බලාපොරොත්තු වෙන්නත් එයා උවමනාවක් තියෙනවා. නමුත් එයා කෘත්‍ය කරන්නේ. ඒ කියන්නේ කළ යුතු දේ එයා කරන්නේ. ඒතර කළ යුතු දේ කරන්නේ නැහැ කියන්නේම අවුලක් තියෙනවා. ඒතර කළ යුතු දේ යම් වෙලාවක කරන්නේ නැති තැනක හිතේ ප්‍රාර්ථනාවක් තිබුණු පමණින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනාව ඉෂ්ට කර ගැනීම පිණිස ප්‍රායෝගිකව කරන්න උවමනා දෙයක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා. ඒ ප්‍රායෝගිකව කළ යුතු දේ, හැකි දේ එයා කරන්නේ නැතුව බිත්තර ටික විතරක් දාලා පැටවු බලාපොරොත්තු වෙනවා නම් ඒක කවදාවත් කරන්න බැරි දෙයක්. හැබැයි යම් කිකිලියෙක් බිත්තර ටික දාලා ඒ බිත්තර උණුසුම් කරනවා නම් ඒ බිත්තර වලින් ඒ බිත්තර වලට Tamanගේ රැකවරණය දෙනවා නම් ඒ රැකවරණය දෙන ගමන් ඒ කිකිලි බලාපොරොත්තු වෙනවා නම් අනේ මගේ පැටවු ටික බිත්තරේ හොටෙන් කඩාගෙන කවදාද එළියට එන්නේ? කවද්ද මම බිත්තර වලින් පැටවු මේ දකින්නේ? කවද්ද ඒ පුංචි පැටවු ටික හොටෙන් කඩාගෙන එළියට එන්නේ කියලා බිත්තර දාපු කිකිලියක් කෘත්‍යයත් එක්ක, ඒ කියන්නේ කල යුතු දෙහෙත් එක්ක කල්පනා කරනවා නම් ඒ කිකිලිට ඊටාම ඉක්මනින් කෙටි කාලයක් ඇතුළත බිත්තර වලින් පැටවු බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද එයා කරන්න ඕන වැඩේ කරනවා. දැන් අද බෞද්ධයන්ට වෙලා තියෙන දේ තමයි බෞද්ධයෝ කල යුතු දේ කරන්නේ නැතුව ප්‍රාර්ථනාවක් විතරක් තියාගෙන ඉන්නවා අහෝ නිවන් සැප ලැබේවා කියලා. එතකොට නිවන කියන්නේ ප්‍රාර්ථනාවක් මත තමාට හම්බ වෙන එකක් නන් නෙමෙයි. නිවන කියන්නේ ප්‍රායෝගික භාවිතයක් මත තමාට මුණ ගැහෙන තත්ත්වයක්. එතකොට මේ ප්‍රායෝගික භාවිතය තුළ යම් ශ්‍රාවකෙක් දහයාද වීමක් අත්දකින්න ලැබෙන්නේ නැත්තම්, එයා කෘත්‍ය කරන්නේ නැත්තම්, එයා ප්‍රාර්ථනාවක් විතරක් නම් තියාගෙන ඉන්නේ, කවදාවත් ඒ
පුද්ගලයාට විමුක්තිය මුණ ගැහෙන්නේ. දැන් බුද්ධ දේශනාව අපට මතක් කරන වැදගත් දෙයක් තියෙනවා. මේ නිවන කියන ස්වභාවය Tamanගේ හිත තුල උපදින තත්වයක්. ඒක භෞතිකව මේ ගොඩනැගිලි මත ඊට පස්සේ Taman කියවන පොත්පත්වල මත Tamanට තියෙන දහම් දැනුමේ ධාරිතාවේ මත හම්බ වෙන එකක් නෙමෙයි. නිවන කියලා කියන්නේ අවබෝධය කියන ස්වභාවය Tamanගේ හිත තුලයි උද්ගත වෙන්නේ. ඒ කියන්නේ අවබෝධය හිත තුල මතුවෙන එකක්. ඒතර අවබෝධය කියන එක පොත්පත් වලින් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පොතෙන් උදව් අරගෙන අවබෝධය කියන දේ Tamanගේ හිත තුල පුහුණු කිරීම මත ලබා ගන්න ඕන දෙයක්. හිත භාවිතා කිරීම මත ලබා ගන්න ඕන එකක්. එතකොට හිත අභාවිත වෙන්නේ කෙලෙස් වලින් ගැවසුනහම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පළවෙනියෙන් කිව්වා මහණෙනි තමන් දිහා බලාගෙන ඉන්න කියලා. ඒතර තමන් දිහා බලාගෙන ඉන්න කියන්නේ කණ්ණාඩි ඉස්සරහට ගිහින් මට මොකද වෙලා තියෙන්නේ කියලා බලාගෙන ඉන්න කියන එක නෙමෙයි. තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න කියලා. ඒ කියන්නේ තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්නකොට තමන්ගේ හිතේ කෙලෙස් වල ස්වභාවය තේරෙනවා. ඇත්තටම හිතේ කෙලෙස් ඇති වෙනකොට ගොඩක් අය අපෙන් අහන දෙයක් තමයි මේ ස්වාමින් වහන්සේ හිතේ කෙලෙස් ඇති වෙනකොට මොකද්ද ඒ මොහොතේ ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය? දැන් කේන්ති යනවා නම් මෛත්‍රිය වඩන්නද කියන්නේ? කේන්ති ගිය වෙලාවට මොන මෛත්‍රියක්ද පින්වත්නි ඒ වෙලාවට? ඒ වෙලාවට දැන් අපි කියනවා කේන්ති යනවා නම් මෛත්‍රිය වඩන්න කියලා. කේන්ති ගියපු වෙලාවක ඔළුවට එන්නේ යන අපායක යනවා හොඳ වැඩක් කරනවා කියලා හිතට එන්නේ. එහෙව් එකේ මොන මෛත්‍රියක්ද ඒ වෙලාවට? දැන් මේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් අපි කතා කරන්න එපායි. නිතර කේන්ති යනවා නම් කේන්ති යන කෙනෙක් මෛත්‍රිය වඩන එක ඊටාම හොඳ අවස්ථාවක්. නමුත් ඒක නෙමෙයි මම කියන්නේ. නිතර කේන්ති යන කෙනෙක් ඒ කේන්ති ගියපු වෙලාවේ මෛත්‍රිය වඩන්න පුළුවන් කමක් නැහැ. එතකොට එහෙමනම් කෙනෙක් අහන්න පුළුවන් හොඳයි ඔබ වහන්සේලා පැහැදිලි කරන මේ ඒ මොහොතේ ඇතිවෙන විවිධාකාර උපක්ලේශවලට විකල්පය විදියට ඔබ වහන්සේලා කුමක්ද යෝජනා කරන්නේ? ඒක ඊටාම සාධාරණ ප්‍රශ්නයක් නේ. ඊටාම සාධාරණ ප්‍රශ්නයක්. දැන් බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා මහණෙනි හිත දිහා බලාගෙන ඉන්න. දැන් මිනිස්සු ඇඟ දිහා බලාගෙන ඉන්න පෙළඹිලා තියෙනවා. එතකොට ඒ ඇඟ දිහා බලාගෙන ඉන්න මිනිස්සු ඕලාරික විදියට කෙලෙස් දෝරේ ගලලා නම් ඇඳුම් ඇතරින් හරි ශරීර ස්වභාවය දිහා බලන මට්ටමක් අපේ හිත හැදිලා තියෙනවා. නමුත් දැන් ඇඟ දිහා බලාගෙන දැන් Tamanගේ ඇඟ දිහා බලාගෙන Tamanගේ කොණ්ඩේ ගැන මිනිස්සු හිතනවා, ශරීරය ගැන හිතනවා, හැඩය ගැන හිතනවා, වර්ණය ගැන හිතනවා. මේ ඔක්කොම මිනිස්සු හිතනවා. බුදුදහම ඒවට විරෝධයක් පාන්නෙත් නැහැ. ඒවා ගැන හිතුවට බුදුදහමේ කිසිදු විරෝධාකල්පයක් ඒ ඔස්සේ දක්වන්නේ නැහැ පින්වත්නි. එතකොට බුදුදහම විරෝධාකල්පයක් ඒවාට දක්වන්නේත් නැති එකේ අපිට කිසිම බාධාවක් නැහැ මේ හැම ගැන හිතන එක, රූපය ගැන හිතන එක, ඇඳුම් ගැන හිතන එක, මේවා ගැන හිතන එකේ බාධාවක් නැහැ. නමුත් ඒත් එක්කම බුදුන් වහන්සේ අපට යෝජනා කරපු දෙයක් තියෙනවා Tamanගේ හිත දිහා බලාගෙන ඉන්න කියලා. හිතේ ස්වභාවයන් හරියටම ගත්තොත් හිතේ ස්වභාවයන් වර්ග කරගන්න පුළුවන්. ඒ වර්ග කරගෙන පින්වත්නි ඒ මොහොතේ ඇතිවන සිතේ ස්වභාවය පිළිබඳ දැනගන්න එක තමයි හිතේ ඇතිවන කෙලෙස් පාලනය කරගන්න තියෙන පළවෙනි පියවර. අන්න බලන්න. හිතේ ඇතිවන කෙලෙස් පාලනය කරගන්න තියෙන පළවෙනි පියවර මොකද්ද? පළවෙනි එක තමයි මෙබඳු කෙලෙසයක් මගේ හිත තුල ඇති වුණා කියලා දැනගන්න එක. අන්න කොච්චර ලේසිද? දැන් උදාහරණයක් විදියට කෙලෙස් ධර්මයේ කියන්නේ අකුසලයක්. ඒ කෙලෙස් ධර්මයේ කියන්නේ දැන් අපි තුමු රාගයක් ඇති වුණා කියලා. සරාගී සිතක් උපන්නොත් සරාගී සිත කියන්නේ අකුසලයක්. ඒ අකුසලයේ මඩින්න තියෙන කිට්ටුම දේ මොකද්ද? ළඟම තියෙන දේ. අකුසලයේ මඩින්න තියෙන ළඟම දේ තමයි අකුසල් සිතක් ඇති වූ බව දැනගන්න එක. ඒ දැන ගැනීම කියන්නේ කුසල් සිතක්. ඇති වුණේ අකුසල් සිතක්, ඒ බඳු අකුසල් සිතක් ඇති වුණා කියලා ඒ මොහොතේ දැනගන්න එක කුසල් සිතක්. කේන්ති යනවා නම් මෛත්‍රී වඩන්න කිව්වට ඕක කරන්න අමාරුයි. එතකොට අතිරේකව තව දෙයක් එයා කරන්න එපා. ඒ මොහොතේ ඒක කරගන්න බෑ. ඒක කාලයක් පුහුණු කරන්න පුළුවන් වෙයි.
නමුත් ඒ කේන්ති ගියපු වෙලාවක දැන් ඔයා මෛත්‍රිය වඩන්න කිව්වට මොන මෛත්‍රියක් දේ වෙලාවට. ඒ නිසා අපි කියන ලස්සනම දේ, සරලම දේ, කිට්ටුම දේ, ලේසියෙන් කරන්න පුළුවන් දේ තමයි අකුසල් සිතක් ඇති වෙනකොට ඒ බඳු සිතක් ඇති වූ බව දැනගන්න එක. ඒක තමයි පළවෙනි එක. එතකොට ඒ බඳු සිතක් ඇති වෙච්ච කෙනෙකුට හිතෙනවා මම ලෝකය නිසා ඇවිස්සෙන්න නරකයි. දැන් හිත තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඕක දැනගන්න කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. මහණෙනි සරාගී සිතක් ඇති වුණාම සරාගී සිතක් ඇති වුණා කියලා දැනගන්න කියනවා. එතකොට සරාගී සිතක් ඇති වුණ බව දැන ගැනීම තුළ ඒ සිත පාලනය කරගන්න පුළුවන්. එතකොට සදෝසං චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. සදෝස් සිතක් ඇති වුණාම එබඳු හිතක් ඇති වුණා කියලා දැනගන්නයි තියෙන්නේ. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. මෝහ රහිත සිතක් ඇති වුණාම මෝහ රහිත සිතක් ඇති වුණ බව දැනගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ වීත මෝහං චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. එබඳු හිතක් දැකලා එබඳු හිතක් දැනගෙන එබඳු හිතක් දැනගත්ත කෙනාට තමයි මෝහය පදනම් කරගත්ත හිත පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. අභ්‍යන්තරයට හැකිලුණු සිතක් ඇති වුණොත් ඔය කොයි වෙලාවෙත් නිදිමත එහෙම එන්නේ. කොයි වෙලාවෙත් නිදිමත අලසකම ඇයි? අභ්‍යන්තරයට හිත හැකිලිලා. ඒ හැකිලුණාම මගේ හිත හැකිලුණා කියලා. ඒකට අපි කියන්නේ සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. හිත හැකිලු නිදිමත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උකට හරි ලස්සන වචනයක් පාවිච්චි කරනවා බුද්ධ දේශනාවේ. ඒක තියෙන්නේ ආදිත්ත පරියාය සූත්‍රය. උන්වහන්සේ කියනවා මහණෙනි යම් කෙනෙක් නින්දටම බර වෙලා ගෙවනවා නම් මං කියන්නේ ඒක වඳ භාවයයි කියලා. බරපතල වචනයක් පාවිච්චි කරනවා. මහණෙනි හැකිලුණු හිතකින් නින්දටම බර වෙලා අලස වෙලා යම් පුද්ගලයේ කාලය ගෙවනවා නම් ඒක ඒ පුද්ගලයාගේ බුදු සසුනේ වඳ භාවයයි කියනවා. මහණෙනි බුද්ධ ශාසනයේ වඳ භාවයටපත් වෙන්න එපා කියනවා. ඒක හරි ලස්සන යෙදුමක්. බුද්ධ ශාසනයේ වඳ භාවයටපත් වෙන්න එපා කියනවා. අද හරියට බුද්ධ ශාසනයේ වඳ වෙලා මිනිස්සු. බුද්ධ ශාසනයේ වඳ භාවයටපත් වෙලා ඇයි? ධර්මයක් දියුණු කරන්න කියනකොට දැම්ම කල් වැඩි කියනවා. ධර්මයක් දියුණු කරන කෙනෙකුටත් ගරහනවා. මොකට ඕවා දියුණු කරනවද? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ භාවනා කරන්නේ ප්‍රශ්න ආවාම කියලා. සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ භාවනා කරන්නේ ඔළුවේ අමාරුවට කියලා. එතකොට යා නයිට් ක්ලබ් වලට යනකොට කියනවා "අනේ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද" කියලා. නෑ කියන්නේ. එච්චරට පිරිහිලා. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ වඳභාවයට පත්වෙච්ච බෞද්ධයෝ ඉන්නේ. ලංකාවේ නම් හරියට එහෙම ස්වභාවයටපත් වෙච්ච අය ඉන්නේ. ධර්මයක් දියුණු කරන එක පවා නිකන් දකින්නේ කටේ කොනකින් hina වෙන්න ඕන දෙයක් විදියට. නමුත් මේ පිරිහිච්ච නොයේක් දේවල් කරනවා කවුරුත් ගරහනවද? ගරහන්නේ නැහැ. දැන් සමහර අය හිතන්නේ ඒක මහා ඉස්තරම් දෙයක් විදියට. එතකොට සමහර තැන් ඇසුරු කරන එක මහා වටිනා දෙයක් විදියට ලෝකයේ පිළිගන්නේ. ඇයි? එහෙම පිළිගන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. එහෙම පිළිගන්නේ පින්වත්නි එයා හිතාගෙන ඉන්නවා මේ බුද්ධ ශාසනය ඇසුර කියලා කියන්නේ වලපයයි ගොඩපයයි තියාගෙන දිනු කරන්න ඕන එකක් කියලා. එහෙම දිනු කරන්නත් බෑ. අපිට දැකලා තියෙනවා ජීවිතේ සන්ධ්‍යාවේ ධර්මයේ දිනු කරන්න එනවා හරිය අමාරුයි. ඇයි විවිධ අනිත් එක තමයි වයසට ගියාම ආයෙ සිල් රකින්න දෙයක් උත් නැහැ. නිකම්මත් සිල් රැකෙනවනේ. වයසට ගියාම පින්වත්නි කාමයේ වරදවා හැසිරෙන්න බෑ. වයසට ගියාට පස්සේ සත්තු මරන්න බෑ. ඕලාරිකව එවැනි ප්‍රාණඝාත කුසල් කරන්න බෑ. වයසට ගියාට පස්සේ Tamanගේ ජීවිතේ පිරිහිච්ච දේවල් ගොඩාක් හැදෙනවා. ඒවා નિરાයාසයෙන් හැදෙන්නේ. මේ වීරියෙන් හදාගත්ත ඒවා නෙමෙයි. ඒ වයසට ගියපු මිනිහෙකුට හොරකම් කරන්න පුළුවන්ද? බෑනේ. ඒ කියන්නේ අදින්නා දානා ශික්ෂාපදයේ තුල යම් ශික්ෂණයක් નિરાයාසයෙන් උද්ගත වෙනවා. වයසට ගියාට පස්සේ බොරු කියන්නෙත් නෑ මිනිස්සු. ඒ කියන්නේ බොරු කියන්න එකතු වෙන්නෙත් නෑ සංයෝගයක් නෑ ඒකත් එක්ක. කන බොන මිනිහෙක් නම් බොන එකත් නතර කරනවා වයසට යනකොට අර ලෙඩ ඇඳට ඒ කියන්නේ මේ ජීවිතේ
අවුරුදු 60 විතර පහ වුණාට පස්සේ කරන්න ඕන එකක් තමයි බුද්ධ ශාසනය තියෙන්නේ කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. ඒ තාක් කාලයක් මිනිස්සු කෙලෙස් වලට ඔහේ දෝරේ ගලන්න දීලා දොර ඇරලා පුළුවන් තරම් පංච දුස්චරිතයයි දසකුසලයයි මත දායාද වෙලා ජීවිතේ ගෙවනවා. ඒ ගෙවන ගමන් දානි හැන්දකුත් පූජා කරනවා. මාසෙට සැරයක් විතර දානි ටිකුත් පූජා කරනවා. එයා හිතාගෙන ඉන්නවා මේ දුස්චරිතය දානින් වහන්න පුළුවන් කියලා. එහෙම බෑ. දානි විපාකයක් කවදා හරිත් ලැබෙයි. නමුත් ඊට වඩා ප්‍රබල දේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබේ හිත හැකිලිලා නම් හැකිලුණු සිතක් ඇති වූ බව දැනගන්න කියනවා. සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. එතකොට Tamanගේ ජීවිතය තුළ මේ හිත විසිරුණා නම් විසිරුණු බව ඒ මොහොතේ දැනගන්න එක තමයි ඒ හිත මැඩ පවත්වන්න තියෙන හොඳම ක්‍රමය. මහග්ගත සිතක් ඇති වුණාම අමහග්ගත සිතක් ඇති වුණාම ඒ බව දැනගන්න ඕනේ. හැබැයි ඉතින් මෙතනින් එහා පැත්තට තියෙන සිත් ගැන කතා කරලා වැඩක් නැහැ. ඔක්කොම ගොඩක් ආධ්‍යාත්මයට සම්බන්ධයි. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. සමාහිත හිතක් උපදින්නේ සමාහිත මිනිහෙකුටනේ. සමාහිත බවක් නැති භාවනාවක් නැති මිනිහෙකුට සමාහිත හිතක් උපදින්නේ නැහෙනි. විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. විමුක්ත සිතක් උපදින්නේ ධර්මයක් දියුණු කරන කෙනාට. ඒ නිසා ඒ සිත් ගැන අපි කතා කරලා වැඩක් නැහැ. ඇයි ඒ සිත් අපිට උපදින්නේ නැහැ පින්වත්නි. එතකොට ඒ සිත් උපදින්නේ භාවනාව දියුණු කරන කෙනාට. නමුත් අපිට රාග සිතද, ද්වේෂ සිතද, මෝහ සිතද, විසිරුණු සිතද, හැකිලුණු සිතද අපේ හිත තුළ උපදිනවා. ඒ බඳු සිත් අපේ හිත තුළ උපදිනවා. එතකොට ඒ බඳු සිත් අපේ හිත තුළ උපදිනකොට ඒ හිත් පාලනය කරගන්න තියෙන පළවෙනි එක මොකද්ද? පළවෙනිම එක තමයි පළවෙනිම ලක්ෂණය තමයි ඒ බඳු සිතක් ඇති වුණා කියලා චිත්තන්ති පජානාති. පජානාති කියන දැනගන්න එක. ඒතකොට මේ දැනගන්න එක කුසල් සිතක්. ඒ කුසල් සිතෙන් අර අකුසල් සිත මැඩ පවත්තන්න තියෙනවා. පින්වත්නි ඔය ඒ මොහොතේම ඇති වෙන සිත දැනගන්නකොට ඒ අකුසල් සිත ක්‍රමානුකූලව පාලනය වෙලා යනවා. මට කේන්ති ගියා කියලා දැනගත්තොත් ඒ කේන්ති ගිය බව Tamangeema හිතින් දකින්න පුළුවන් මානසික මට්ටමක් හදාගත්තොත් ඒක දියුණු මානසික මට්ටමක්. ඇත්ත සාමාන්‍ය කෙනෙකුට එහෙම හිතක් උපදින්නේ නැහැ. ඒ හිතක් උපදින්නේ නැති නිසා වරදක් වුණාම අනේ සමා වෙන්න කියලා කියන්න මිනිස්සු කැමති නැහැ. දැන් මම නම් හරි කැමති කෙනෙකුට මගේ හිතෙන් මගේ අතින් වරදක් වුණාම ගිහියෙක් කෝ වේවා කවර තරාතිරමක කෙනෙක් වුණත් කමක් නැහැ. අනේ මට සමා වෙන්න කියලා කියන්න කැමතියි. අර උද්දච්චකම මනසේ පැලවේගෙන එනකොට කැමති නෑ සමා වෙන්න කියලා කියන්න. දැන් බලන්න සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේට එක්තරා වෙලාවක භික්ෂුවක් අභූතයෙන් චෝදනා කරනවා. චෝදනා කරන්නේ මගේ ඇඟෙත් හැප්පිලා මුන්වහන්සේ මගෙන් සමාව ගන්න නැතුව ගියා කියලා. එතකොට සාරිපුත්තයන් වහන්සේ එහෙම යන කෙනෙක් නෙමෙයි. සාරිපුත්තයන් වහන්සේ හරි ගුණවත් කෙනෙක්. මගේ එතකොට අර භික්ෂුව ගිහින් බුදුරජාණන් වහන්සේගේ කනට මේක තිබ්බා. උන්වහන්සේට ඇහෙන්න මතක් කළා. එතකොට අර බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ භික්ෂුව සාරිපුත්තට එන්න කියන්නේ කිව්වා. දැන් අර භික්ෂුව ගිහින් කිව්වා බලන්න මේ සාරිපුත්තහරු මගේ ඇඟෙත් හැපිලා මගෙන් සමාව ගන්නෙත් නැතුව මම වැටෙන්නත් ගිහින් ඔය ලස්සන හදලා කියන්න පුළුවන් නේ. මමත් වැටෙන්න ගිහින් මම බොහොම අමාරුවෙන් මම බේරුණේ. ඒකල මම මේ ආවේ කියලා කියන්න ඇති. එහෙම කිව්වාම මේ බුදුරජාණන් වහන්සේ කිව්වා මේ මහණෙනි එක භික්ෂුවට කතා කළාම සාරිපුත්තට එන්න කියන්න කිව්වා. උන්වහන්සේ පින්නපාත යනවා. යනකොට ඉක්මනට ගිහින් කිව්වා මේ සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේට භාග්‍යතුන් වහන්සේ කතා කරනවා. උන්වහන්සේ ආය හැරිලා ආවා. සිවුර ඒකාංශ කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළාම බුදුරජාණන් වහන්සේ හැබැයිද සාරිපුත්ත මේ භික්ෂුවගේ ඇඟෙත් හැප්පිලා සමාව ගන්න නැතුව ගියා කියන්නේ. උන්වහන්සේ ලස්සන කතාවක් කිව්වා. ස්වාමීනි මම මේ පින්නපාත යන්නේ අං කැඩිච්ච ගොනෙක් වගේ. ඇයි අං කැඩිච්ච ගොනෙකුට අභිමානයක් නැන්නේ මම මේ බිම් බලාගෙන පින්නපාත යන්නේ. ස්වාමීනි මම පින්නපාත යන්නේ හරියට අසුචි බාල්දිය අතට ගත්ත ඡණ්ඩාල කුලේ ළමෙක් වගේ. ඒ පොඩි ළමයා අර අසුචි බාල්දියත් අරගෙන වටපිට බලලා ධනවත් බලවත් මිනිහෙක් නෑ නේද කියලා වටපිට බලලා බයෙන් පාරේ ඇවිදගෙන යනවා වගේ මම මේ යන්නේ පාරට බැහැලා. මම මේ කය පිළිබඳව සිහියෙන් ඉන්නේ ස්වාමීනි හරියට මම කායගත සතියෙන් ඉන්නේ සර්පකුණක් ඇඟට දැම්මහම හොඳට නාගත්ත කෙල්ලෙක් ඒ සර්පකුණ පිළිකුල් කරනවා වගේ. හොද්දට නාලා
පිළිවෙලට ඉන්න ගෑනු ළමයිගේ ඇඟට කුණු වෙච්ච සර්ප කුණයක් දැම්මොත් ඒ තරුණිය සර්ප කුණ කොහොමද පිළිකුල් කරන්නේ? මම මේ මගේ කයත් පිළිකුල් කරගෙන මම ඉන්නේ. ස්වාමීනි මම එබඳු සිතක් පුහුණු කළේ. හැබැයි කමන්නේ. මගේ අතින් එහෙම වරදක් වුණා නම් අනේ ආයුෂ්මතුනි මට සමාවෙන්න. කවුද මේ කියන්නේ? සාරිපුත්තයන් වහන්සේ. මගෙන් එහෙම වුණා නේ. ඒ කියන්නේ එහෙම දෙයක් වෙලා නැහැ. මේ භික්ෂුව මේ පරණ කෝන්තරයකට මේ කතාව කියන්නේ. නමුත් සාරිපුත්තයන් වහන්සේ බලන්න හරි. එහෙම වුණා නම් මට සමාවෙන්න. මට සමාවෙන්න. අද මිනිසුන්ගේ ගුණය නැහැ කියලා තේරෙනවා. මිනිස්සු කැමති නැහැ තවත් කෙනෙක්ගෙන් සමාව ගන්න. පුංචි කාලේ ඉඳලා දරුවන්ට ඔළුවට දීලා නැහැ. අනේ මට සමාවෙන්න කියලා කට ඇරලා කියන්න. ඒක පැවිද්දෙක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා මැලි වෙන්න ඕන දෙයක් නෙමෙයි. වරදක් වුණාම අනේ මට සමාවෙන්න කියලා කියන එක හරි ගුණයක් පින්වත්නි. එතකොට දැන් Tamanගේ හිතේ ඇතිවෙච්ච කෙලෙසේ දැනගත්ත ගමන් එයා නිසා තවත් කෙනෙක්ගේ හිත රිදවීමක් වුණා කියලා තේරුණොත් එයාට බය නැතුව කියන්න පුළුවන් අනේ මට සමා වෙන්න කියලා. අර අකුසලේ බාල වෙලා වේගින් කුසලේ දියුණු වෙන වචනයක් ඔය සමා වෙන්න කියන වචනේ. අර ඇතිවෙච්ච රාගසිත හරි, ද්වේෂසිත හරි, මෝහසිත හරි, වික්කිට්ඨසිත හරි, සංකිට්ඨසිත හරි, ඒ කියන්නේ විසිරිච්ච හිත හරි, ඊට පස්සේ අභ්‍යන්තරයට හැකිලිච්ච සිත හරි, කුමන සිතක් හෝ තම අසමාහිත හිත හරි, සමාහිත භාවයේ පිරිහීම නිසා ඇතිවෙච්ච කියන්නේ සමාහිත භාවය කියලා කියන්නේ කුසල් සිත එකඟතාවේනේ. අකුසල් සිත පැත්තට හිත ගියාට පස්සේ අසමාහිතයි. ඒ නිසා කයෙන්, වචනයෙන්, මනසින් විවිධාකාර ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඒ නිසා තවත් කෙනෙකුගේ හිත රිද වෙන්න පුළුවන්. ඒ කියන්නේ Taman නිසා කිසිවෙක්ගේ හිත රිද නොවිය යුතුයි කියන පදනම මත පිහිටා ලෝකයේත් එක්ක ගනුදෙනු කරන ශ්‍රාවකෙක් වෙන්නේ. එතකොට මේ හිත තදින්ම ආත්ම දෘෂ්ටි ඇති වෙන තැනක් පින්වත්නි. මේ හිත කියන්නේ ආත්ම දෘෂ්ටිය තදින් ඇති වෙන තැනක්. සරාගී සිත අරමුණට එළඹිලා තිබ්බොත් පින්වත්නි ඒ උපන් අරමුණ තුල එයා විවිධ කයෙන්ද වචනයෙන්ද මනසෙන්ද නොයෙක් කර්ම කරනවා. ඒ සියලු කර්ම අකුසලයට බරයි. කුසලේ නියෝජනය කරන්නේ නැහැ. දැන් මේකේ බුද්ධ ශ්‍රාවකයෙකුට ඉදිරි පියවරක් අපි පැහැදිලි කරන්න ඕනේ. දැන් ඒ හිත දැනගන්නවා ඒක තමයි කුසල් සිත. කොහොමද? රාග සිතක්, ද්වේෂ සිතක්, මෝහ සිතක්, විසිරුණු සිතක්, හැකිලුණු සිතක් ආදී වශයෙන් Tamanගේ හිතේ ඇතිවෙන ක්ලේශ ධර්මයේ දැනගන්න Taman දිහා බලාගෙන ඉන්න එපාය. අද මිනිස්සු Taman දිහා බලන්නේ නැහැ. අද මිනිස්සු ලෝකයේ දිහා බලාගෙන ඉන්නවා. දරුවෝ දිහා බලාගෙන ඉන්නවා, බිරිඳ දිහා බලාගෙන ඉන්නවා, ඉඩකඩම් දිහා බලාගෙන ඉන්නවා, දේපල දිහා බලාගෙන ඉන්නවා, පරිබාහිර ලෝකේ නොඑක ආකාරයේ දේවල් දිහා මිනිස්සු බලාගෙන ඉන්නවා. මිනිස්සු එක දෙයක් කරන්නේ Taman දිහා බලාගෙන ඉන්නේ. එතකොට Taman දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ට තමයි Tamanගේ අඩුව පේන්නේ. ඒක අතීතේ මිනිසුන්ගේ තිබ්බා. ඒ නිසා අතීතේ මිනිස්සු ඒවට අදාළ ප්‍රස්තාපිරිලු හැදුවා. එතකොට මේ අර Tamanගේ ඇහි තියෙන පොල් පරාලයේ පේන්නේ නැතුව අනුන්ගේ තියෙන ඊටාම ස්වල්ප දේ පේනවා වගේ මිනිස්සු කතා හැදුවා. ඇයි? ඒ වගේ ඇස්සේ කියනවා Tamanගේ දිහා බලපං කියලා. මොකද ලෝකේම දිහා බැලුවට වැඩක් නැහැ. Tamanගේ අභ්‍යන්තරයේ දිහා බලනකොටයි Tamanගේ හිතේ ඇතිවෙන ස්වභාවය ගැන පේන්නේ. නැත්තම් කොහොමද Tamanගේ හිතේ සරාගී සිතක්ද, දේශ සිතක්ද, මෝහ සිතක්ද කියලා දැනගන්නේ? ඒ දැනගත්ත තැනම එයාගේ දැන ගැනීම කියන කුසල් සිතෙන් අර අකුසල් සිත මඩින්න පුළුවන් නම්, අකුසල් සිත එතන මැඩෙනවා නම්, ඒ බඳු සිතක් පුහුණු කිරීම මොනතරම් ශ්‍රේෂ්ඨයිද? හැබැයි මම තව දෙයක් කියන්න ඕන. බුද්ධ ශ්‍රාවකයේ ඉදිරි පියවරක් මම කියන්නම්. මොකද්ද? බුද්ධ ශ්‍රාවකයෙක් දැනගන්නවා මේ හිත ඇති වෙන්නේ කුමක් නිසාද කියලා දැනගන්න. රාගසිත, ද්වේෂසිත, මෝහසිත, වීතදෝසි, වීතමෝහී සිත, විසිරුණු සිත, සංකිට්ඨ සිත, මහග්ගත සිත, අමහග්ගත සිත, උත්තර සිත, අනුත්තර සිත, සමාහිත සිත, අසමාහිත සිත, විමුක්ත සිත, අවිමුක්ත සිත ඔච්චරයි හිත උපදී. ඔයිට වඩා එක හිතක්වත් පින්වත්නි මේ Tamanගේ ස්වභාවය තුළ උපදින්න. එතකොට කියන්න පුළුවන් නෑ සෙනෙහස උපදිනවා. සෙනෙහසක් උපදින. ඒකත් සරාගී සිත තමයි. ඔක්කොම රාගය ASCII කතා කරන්නේ. සෙනෙහස ඇති වුණත්, ප්‍රේමය ඇති වුණත්, අපි කියන්නේ දරු සෙනෙහස කියලා. ඒ ඔක්කොම ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම අපි තේරුම් ගන්න ඕන දෙයක්.
ඒ තේරුම් ගත යුතු දේ තමයි මේ කුමන සිතක් තමාගේ හිත තුල උද්ගත වුණත් මේ කුමන සිතක් උද්ගත වන්නේ කුමක් පදනම් කරගෙනද කියන නුවණ ඒ බුද්ධ ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඒ නුවණ ඒ බුද්ධ ශ්‍රාවකයාට තියෙන්න ඕන. එතකොට මේ බුද්ධ ශ්‍රාවකයා තුල උද්ගත වෙන ඒ හිතේ ස්වභාවය පිළිබඳ සැබෑ නුවණක් අවබෝධයක් සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම තිබුණාට පස්සේ එතනින් එහාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පියවරක් තියෙනවා. කුමක්ද? ඉදිරි පියවරක් තියෙනවා. ඒ ඉදිරි පියවර තමයි පින්වත්නි තමන්ගේ හිත තුල උපන් හිතේ ස්වභාවය කුමක් නිසාද ඇති උනේ කියලා දැනගන්නවා. අන්න ඒකයි බුද්ධ ශ්‍රාවකයාගේ විශේෂත්වය. මේ බඳු හිතක් කුමන ස්වභාවයක් මත උපන්නාද කියලා දැනගන්න. මේ බඳු සිතක් මා තුල උද්ගත වුණේ කුමක් නිසාද කියලා දැනගන්න. අන්න හේතුඵල සහිතව විමසන ශ්‍රාවකයාගේ ඇති වෙන කල්පනාවේ ස්වභාවය. සදෝෂ සිතක් හෝ සරාගී සිතක් හෝ සමෝහ සිතක් හෝ වීතමෝහ සිතක් හෝ කවර සිතක් ඇති වුණත් ඇයි මෙහෙම හිතක් උපදුනේ? කවුරු හරි කෙනෙක් හදලා දුන්නද හිතක්? එහෙමත් නැත්නම් එළියෙන් මෙහෙම හිතක් ආවද ඇතුළට? නෑ. දෙවි කෙනෙක් ඉඳලා මේ හිත හද පෙළට එවනවද හිත? නෑ. මේ හිත කුමක් නිසාද ඇති වෙන්නේ? මේ හිත ඇති වෙන්නේ පටිච්ච සමුප්පන්නවයි හිත. කුමක් නිසාද ඇති වෙන්නේ? හිත ඇති වෙන්නේ පින්වත්නි නාම රූප ධර්මයන් නිසා. මොකක් නිසාද හිත ඔය එක තැන්වල හිත උපදින්නේ? නාම රූප ධර්මයන් නිසා. නාම රූප සමුදයා චිත්තං සමුදයෝ කියලායි කියන්නේ. නාම රූප ධර්මයන් නිසා ඒ තැන්වලදී එක හිත උපදිනවා. ඒවා තමා තුළ උද්ගත වෙච්ච නාම ධර්මයි රූප ධර්මයි වල එකතු වීමෙන් තමයි ඒ හිත උපදින්නේ. උදාහරණයක් විදියට රාගසිතක් උපන්නොත් ඒ රාගසිත උපදින්නේ පින්වත්නි නාම ධර්මයයි රූප ධර්මයයි කියන ඔක්කොම එකතු වෙලා. ඇහෙන් රූපයක් දැක්කහම බොහොම ලස්සන කාන්තාවක් දැක්කහම ඇසයි රූපයයි කියන රූප ධර්මයයි ඒ ඔස්සේ ඇති වෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම පහකුත් එකතු වෙලා තමයි සරාගී සිත උපදින්නේ. අන්න බලන්න. එහෙනම් හැම සිතක්ම උපදින්නේ නාම රූප ධර්මයන් නිසා. නාම රූප ධර්මයන් නිසා. දැන් හිතන්න ද්වේෂ සිතක් උපදිනවා කියලා. ද්වේෂ සිත උපදින්නේ නාම රූප ධර්මයන් නිසා. කනයි ශබ්දයයි දෙකයි රූපයට නාම රූප බෙදීමේදී කනයි ශබ්දයයි දෙකමයි රූපයට. එතකොට කවුරු හරි බානිනවා ඒ ඔස්සේ කොච්චර බැන්නත් රූප ධර්ම තිබ්බහට වැඩක් නැහැනේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා මේ ස්නායු ක්‍රියාවලියත් එක්කම ඇති වෙනවා නාම ධර්ම ටිකක්. ඒ නාම ධර්ම ටිකයි රූප ධර්ම ටිකයි දෙකම පහළ වෙනකොට ඒ පහළ වෙච්ච තැනක නාම රූප ධර්මයන් උද්ගත වෙච්ච තැනක පින්වත්නි එයාගේ හිත තුල ද්වේෂය හට ගන්නවා. මට බැන්නා මට තමයි ඔය කියන්නේ කිය ද්වේෂසිත හට ගන්නවා. එහෙමනම් මතක තියාගන්න එක දෙයක් මොකද්ද? නාම රූප සමුදේ වීමෙන් ඒ සිත් සමුදේ වෙනවා. නාම රූප සමුදයා චිත්තං සමුදයෝ. නාම රූපය නිරුද්ධ වෙනකොට ඒ හිත එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ හිත එතනම නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ විදියට නාම රූප ධර්මයන් නිසා ඇති වෙන ස්වභාවයක් තමයි ඒ හිතේ ඉපදීම කියන එකත් බුද්ධ ශ්‍රාවකයා දැනගන්නවා. ඒ කියන්නේ මේක බුද්ධ ශ්‍රාවකයේ ඉදිරි පියවරක් විදියටයි ධර්මයේ පෙන්වන්නේ. බුද්ධ ශ්‍රාවකයේ ඉදිරි පියවරක් මේ පැහැදිලි වෙන්නේ. නාම රූප සමුදේ වීමෙන් ඒ තැන හිත සමුදේ වෙනවා. නාම රූප නිරුද්ධයි නම් නාම ලක්ෂණයයි රූපණ ලක්ෂණයයි දෙකම දෙපැත්තට විසි වෙලා ගියොත් එහෙම කොච්චර බැන්නත් වැඩක් නැහැ. ඒකනේ නාම රූප ධර්මයන් නැති වෙන්නේ නැහැ නේ. නින්දට වැටුණාට පස්සේ නින්දට ගියාම කන තියෙනවා, ශබ්ද තියෙනවා, ඇහස තියෙනවා, රූපත් තියෙනවා. ඔය ඇහැ ඕනනම් පොඩ්ඩක් තද නින්දට වැටලා ඉන්න මිනිහෙක්ගේ ඇහැ අරලා රූප පෙන්වන්නත් පුළුවන්. නමුත් එයාට රූප ධර්ම පහළ වෙන්නේ නැති නිසා, නාම රූප නැති නිසා ඒ තැන හිත උපදින්නේ නැහැ. තද නින්දකට වැටෙනවා. තද නින්දකට වැටුණාට පස්සේ නාම රූප ධර්මයන් නිරුද්ධයි.
නාම රූප ධර්මයන් හට නොගන්න තැනක සරාගී සිතක් හෝ විිත දෝෂ සිතක් හෝ විිත මොහ සිතක් හෝ එහෙමත් නැත්නම් සංකිට්ත හිතක් හෝ හැකිලුණු සිතක් හෝ වික්කිත්ත සිතක් හෝ විසිරුණු සිතක් හෝ මහග්ගත හෝ අමහග්ගත හෝ සමාහිතව මොකක්වත් නැහැ. සමාහිත හිතත් ඇති වෙන්නේ නාම රූප ධර්මයන් නිසා තමයි. කුමන සිතක් ඇති වුණත් නාම රූප ධර්මයන් නිසා සමුදේ වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. කය මුල් කරගෙන පින්වත්නි මොනවා හරි සිතක් ඇති වෙනවා. අපි හිතමුකෝ මේ සම්පූර්ණයෙන්ම මේ දේශ සිතක් ඇති වෙනවා කියලා කයට ඇති වෙච්ච රිදුම් දීමක් පදනම් කරගෙන. නමුත් පින්වත්නි යාට නිර්වින්දනය කරන්න බෙහෙතක් දෙනවා. නිර්වින්දනය කරන්න බෙහෙතක් දුන්නාට පස්සේ නාම ධර්මයන් පිළිබඳ ඒ ඔස්සේ ඒ තැන් හිත උපදින්නේ නැති නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ මේ ශරීරේ කපලා කොටලා ওই මහා බරපතල සැත්කමක් වුණත් ඇතුලේ කරන්න පුළුවන් කිසිම දැනීම් මාත්‍රයක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ කියන්නේ දැනීම් මාත්‍රේ පදනම් කරගෙන හිත උපදිනවනේ. ඒ හිත එකක්වත් දැන් උපදින්නේ නැහැ. හේතුව තමයි කය සම්බන්ධ නාම රූප ධර්මයන් එතන නිරුද්ධයි. රූපේ ඒ විදිහටම තියෙනවා. නමුත් නාම ධර්ම පහළ වෙන්නේ නැහැ. නාම ධර්ම පහළ වෙන්නේ නැහැ කියලා කියන්නේම ඒ තැන්වල හිත උපදින්නේ නැහැ. එහෙනම් එකක් මතක තියාගන්න. මොකද්ද? සිත නාම රූප ධර්මයන් නිසා හට ගන්නවා. නාම රූප ධර්ම නිරුද්ධ වෙනකොට හිත නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා හිත පරිස්සම් කරගත්තාම චිත්තං දන්තං සුඛාවහං එහෙමයි කියන්නේ. හිත දමනය කර ගැනීම නිසා Tamanගේ හිතේ සියලු තැන්හි සංවර භාවය උපදිනවා. ඒක තමයි බුදුදහම කියන්නේ. එතකොට මේ පින්වත්නි සිතේ ක්‍රියාත්මක වන සිදුවන සෑම මූලික වෙනස්කමක්ම නිවන් මාර්ගයේ පුහුණු කරන ශ්‍රාවකයෙක් දැනගෙන ඉන්න ඕන. නිවන් මාර්ගයේ පුහුණු කරන සෑම ශ්‍රාවකයෙකුම හිතේ මූලික ස්වභාවය පිළිබඳ නුවණක් තියෙන්න ඕන. අපි හැම කෙනෙකුට මේක තියෙන්න ඕන. එතකොට ඒ වගේම ඔබ දැනගන්න ඕන බෞද්ධයෙක් නම් එක දෙයක් මොකද්ද? මොන හිතක් උපන්නත් නාම රූප ධර්මයන් නිසා හිත හට ගන්නවා. නාම රූප ධර්මයන් නිරුද්ධ වීමෙන් ඒ හිත නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ ස්වභාවය දැනගත්තට පස්සේ මේක දැනගන්න නම් පින්වත්නි ලෝකයේ මේ ගොඩක් දේවල් පිළිබඳ එයාට නුවණක් තියෙන්න ඕන. මේ ස්වභාවය තේරුම් ගන්න. පළවෙනි එක තමයි බුදුදහම පිළිබඳ ගැඹුරු හැදෑරීමක් තියෙන්න ඕන. හොඳට දේශනා අහලා තියෙන්න ඕන. එතකොට තමන් තුළ උද්ගත වන හිතේ ස්වභාවය ඇති වෙන්නේ නාම රූප ධර්මයන් නිසා කියලා දැනගත්තම අනේ මේ දරුවා නිසා කේන්ති යනවා, අම්මා නිසා කේන්ති යනවා, පාලකයෝ නිසා කේන්ති යනවා, ආණ්ඩුව නිසා කේන්ති යනවා. ඔය වගේ එක එකනාට පවරන ගතියක් තියෙන ඔය ගතිය නෑ. මොකද ඒ මොහොතේ ඇතිවන හිතේ ස්වභාවය පිළිබඳ එයාට නුවණක් තියෙනවා. මා තුළමයි නාම රූප ධර්මයන් හටගන්නේ. ඊට අනුව සිත් පහළ වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට හිතත් නිරුද්ධ වෙලා යනවා. දැනීම් මාත්‍රයක් ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යනවා කියන නුවණ එනවා. ඒතර මේ නුවණට ආවට පස්සේ හරි ලේසි ජීවිතය අවබෝධය කරා යන්න. ඒතර ලෝකේ පැටලෙවිලි නෑ. ලෝකයේත් එක්ක ගැටුම් නෑ. ලෝකයේත් එක්ක පැටලි යන ස්වභාවයක් Tamanගේ හිත තුළ උද්ගත වෙන්නේ නෑ. හැම වෙලාවකම ලෝකයා එක්ක අපි පැටලි යන්නේ ඒ මොහොතේ ඇතිවෙන හිත මේ බාහිර ලෝකයේ කෙනෙක් හදලා දුන්නා වගේ අපිට හිතෙනවා. බාහිර ලෝකේ කොහොමද හිත හදන්නේ? නාම රූප ධර්මයන් නිසායි හිත උපදින්නේ. චිත්තානුපස්සනාව හොඳට කියවලා බලන්න. බාහිර ලෝකයේ කෙනෙක් මේ තැනදී හිත හදනව නෙමෙයි. සමහර අය කියනවා මට මේ කේන්ති ගියේ අපේ නෝනා නිසා හාමුදුරුවනේ කියලා එහෙම කියනවා. නෝනා නිසා කේන්ති යනවා නෙමෙයි. නාම රූප ධර්මයන් නිසා ඒ මොහොතේ ද්වේෂ සිතක් උපදිනවා. නාම රූප ධර්ම නිරුද්ධ වෙනකොට ද්වේෂ සිත එතනම නිරුද්ධ වෙලා යනවා. මේ කතාව දැනගත්තම ලෝකෙම කන පිට ඇරුණත් අපිට මොකෝ කියලා පැත්තකට වෙලා අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්න පුළුවන්. ඒ බලාගෙන ඉන්න තැනට හිත හදලා දෙන්නයි ධර්මී උනන්දු කරන්නේ. හැබැයි මේක නිකම්ම බෑ. නාම රූප ධර්මයන් ගැන ගැඹුරු නුවණක් තියෙන්න ඕනේ. එතකොට තමන්ව පරිස්සම් කරගන්න කෙනෙක් තමන්ගේ හිත දිහා බලාගෙන තමාව විමසන ශ්‍රාවක භාවයක් ගොඩනගා ගන්න එක ඉතාම වැදගත්. ඒ වැදගත්කමට ලොකුම උදව්ව තමයි දැන් අතීතයේ හිටියන සමහර මිනිස්සු තමාව කලඹව ගත්තේ නැහැ. සමහර පාලකයෝ හිටියා තමන්ව කලඹ ගත්තේ නැහැ බාහිර සංසිද්ධීන් නිසා. දැන් එක හැබැයි ඒවට බලපානවා ಗುಣධර්ම. ඒ කියන්නේ රජකම ලැබුණත් තමන්ව වෙනසෙන්න දුන්නේ නැහැ. අද ඉතින් රජකමක් හම්බ වුණා කියන්නෙම තමන්ව වනසා ගන්න තැන. ඒ කියන්නේ මේ පාලකයා කියලා කියන්නේ මුළු ලෝකෙටම සාධාරණ දෙයක් මම මේ කියන්නේ. මේ ලංකාව ගැන එහෙම නෙමෙයි. මුළු ලෝකෙටම සාධාරණ දෙයක් තමයි මේ පාලන තන්ත්‍රය කියන්නේ හරි ප්‍රචණ්ඩයි. හරි ම්ලේච්ඡයි.
ඒතකොට ලෝකේ නම් කමන්නේ. නමුත් දැන් ලංකාව වගේ රටක මේ අවබෝධයටපත් වෙච්ච පුද්ගලයෙක් අවබෝධය පිළිබඳ හැඟීමක් දැනීමක් තියෙන්න ඕන. මොකද බුද්ධ ශාසනයෙන් අනාදිමත් කාලයක් තිස්සේ අපි පෝෂණය වුණේ. දැන් අතීතයේ ඒ මොහොතේ හිතේ උද්ගත වීමේ ස්වභාවය පිළිබඳ ගැඹුරු භාවනාවක් තුළින් දැකලා තිබුණ නිසා කිසිම වෙලාවක ලෝකයේත් එක්ක පැටලෙන්න උත්සාහ කළේ නැහැ. මොකද රජකමවත් තමන්ව වෙනසෙන්න පාවිච්චි කළේ නැහැ. එක සක්විති රජ එක රජෙක් හිටියා. ඒ කාලේ මේ හාමුදුරුව කෙනෙක් හිටියා. මං හිතන්නේ මේ කාශ්‍යප බුද්ධ ශාසනයේට ඒ කාලේ අන්තිම කාලේ උන්වහන්සේ මේ ගතපච්චාගත වත පූර්ණේ කරපු කෙනෙක්. ඒ කියන්නේ පිණ්ඩපාතේ වඩින්නේ භාවනා කර්මස්ථානකින් කිසිම කෙනෙකුට ප්‍රතිචාර දක්වන්නේ. භාවනා කර්මස්ථානයේට කිසිම හේතුවක් නිසා බිදෙන්න දෙන්නේ නැහැ. භාවනා කර්මස්ථානයේ පිරිහෙන්න නොදී ඒ හාඳුරෝ පිණ්ඩපාතේ වැඩම කරලා ඉනවා. ළමයෙක් වැඩලා හිටියත් පාරේ කවුරු හරි වැඩලා හිටියත් කිසි දෙයක් ගැන බලන්නේ භාවනා අරමුණ තුලම හිත පිහිටුවාගෙන වාසය කරනවා. එහෙම වාසය කරමින් ධර්මයේ ඉදිරියට දියුණු කරගෙන යන කෙනෙක් විදිහට උන්වහන්සේට අවබෝධය හදාගන්න බැරි වුණා. හැබැයි ඒ සිහි නුවණින්ම උන්වහන්සේ අපවත් වුණා. දෙවිවරු අතර උපන්නා. දිව්‍ය ලෝකේ ඉපදලා පස්සේ කාලේ උන බුද්ධ ශාසනේ නෑ. ඒ කාලේ අර මේ කර්ම විපාකය අනිත්‍ය වෙලා යනකොට ඔන්න මනුස්ස ලෝකෙට ආවා. ඉපදුනි රජ්ජුරුවන්ගේ බිසවගේ කුසේ, අගමෙහෙසියගේ කුසේ. උපන්න අන්තිමටම පාලන තන්ත්‍රයත් හම්බුණා. රජකමත් හම්බ වුණා. දැන් රජකම හම්බ වුණා. දැන් රජෙක්. දැන් මේ රජ්ජුරුව මොකද කරන්නේ? රජකම ASCII. රජකමින් ජීවිතේ ගෙවන ගමන්. රජ්ජුරුවන්ගේ අර සංසාර පුරුද්ද තිබ්බනේ. ඒ පුරුද්දට දැන් ධර්මයක් නැහැ අද වගේ. අද නම් ධර්මයේ තියෙනවනේ. ධර්මයක් නැති කමට උඩුමහල් තලයට ගිහින් හඳ දිහා බලාගෙන ඉන්නවා සඳලු තලේ. හඳ දිහා බලාගෙන ඉඳලා ධර්මයක් නැහැ. එහිම S2 පියාගෙන හඳ මනසට නගාගෙන හඳ ගැන හිත ඉන්නවා. ඔන්න බලන්න ධර්මයක් නැති කාලෙක. පුරපු ಗುಣධර්ම තිබුණා. ඒ ಗುಣධර්ම වල ශක්තිය තිබුණා. රජ්ජුරුව මොකද කරන්නේ? එළියට ගිහින් සඳලු තලේ වාඩි වෙලා හඳ දිහා බලාගෙන එහෙම S2 පියා ගන්නවා. පියාගෙන හඳ ඔළුවට ගන්නවා. හඳ ඉලක්ක කරගෙන භාවනාවක් වැඩුණා. ඒවට අපි කියනවා හඳ ඉලක්ක කරගෙන වඩන භාවනාවක් තියෙනවා. ඒවා කසින භාවනාවලට සම්බන්ධයි. ඉතින් ඒ දිහා බලාගෙන භාවනා කළා. අන්තිමටම රජ්ජුරුව සති දෙකක් විතර උඩුමහල් තලයට ගිහින් ධර්මයේ දියුණු කළා. හිතවත් ඇමතිවරයෙකුට රජකම පැවරුවා. ඇමති කෙනෙකුට රජකම පවරලා රජුරෝ සති දෙකක් රජකම් කරන්නේ ඇමතිවරයා රජකම් කරන්නේ. නිකම් මේ ලෝකයේත් එක්ක පැටලෙන මිනිහෙකුට නියට නිවාලු රජෙක් විදිහට පේන්නත් පුළුවන්. නමුත් තමන්ව පරිස්සම් කරගන්න එක පළවෙනි එක අංක 1ට කරගත්ත කෙනෙක් ඇත්තට මෙයා. ඒක තමයි සැබෑ යථාර්ථයේ හේතුව. රජකම විපාක දීලා අනිත්‍ය වෙලා යනකොට ආයේ සතර පායට වැටෙන්න පුළුවන් රජෙක් වුණා. පින්වත්නි රජෙක් වුණත් මේ සුදා භෝජනයේ වගේ අසුචි අනුභව කරන තැනක ඌරෙක් වලා උපදින්න පුළුවන් නේ. එහෙම වෙන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? මේ ලැබිච්ච ජීවිතේ පුරාණ කුසල සංස්කාරයේ විපාක දෙනකොට ඒ විපාකයේ තුල අනිත්‍යතාවය දැක ගන්න බැරි වුණොත් එහෙම ඒකෙන්ම මුසපත් වෙලා කාම සම්පත් වලින්ම මුසපත් වෙලා ඒ මුසපත් වීම අතරම ජීවිතේ ගෙවුවොත් පින්වත්නි රජෙක් වුණත් අනාතයි. රජෙක් නෙමෙයි පැවිද්දෙකුත් අනාතයි නං. රජවරු ගැන කවර කතාන්දරද? දැන් මේ රජුරුව මොකද කරන්නේ? සති දෙකක් උඩුමහල් තලේ. අග්‍රමහේෂිකාව බැලුව රජුරුව නෑ පේන්නේ. ඇහුව මොකද කියලා. එතකොට අර ප්‍රධාන ඇමතිවරයා කිව්වා රජුරුව මේ දවස්වල භාවනා කරනවා මේ රජකම මට දීලා තියෙනවා. ඔයාද රජකම් කරන්නේ. එහෙනම් ඔයාට තමයි මාත් අයිති කිව්වා. එතකොට අර ඇමතිවරයා කිව්වා අපෝ දේවයන් වහන්සේ මට නම් මේ වැඩේ ප්‍රතික්ෂේප කරනවා. මට නම් ඔබතුමියව මට එහෙම කරන්න බෑ. මට රජකම විතරයි රජුරුව. මේක බිසවගේ අන කිව්වා. උඹ මාත් එක්ක ජීවිතේ පටන් ගන්න ඕන කිව්වා. මේ සති දෙකේ. අර බිසවගේ කතාව අහලා අන්තිමටම බල කිරීමට ඒ බිසවත් එක්ක මේ ඇමතිවරයා සම්බන්ධයක් හදාගත්තා. මේ ඇමතිවරයා ඒකට ඇබ්බැහි වුණා. දවසක් රජුරුන්ගේ අතට මා වුණා. රජුරු දඬුවම් කළේ නෑ. පිටත් කළා රාජ්‍යය. වෙන රාජ්‍යයකට ගිහින් ඒ රජුරවන්ට කේලම් කිව්වා රජතුමනි එහා පැත්තේ රාජ්‍ය පිලව් නැති මීවදයක් තියෙනවා. කැමති නම් කණ්ඩ කිව්වා. මොකද්ද කියලා ඇහුවා. රාජ්‍යරුව සිල් රකින්නවා කිව්වා. රට අල්ලන්න පුළුවන් කිව්වා. අන්තිමටම පිරිසත් එක්ක ගියා. ගියාට පස්සේ උතන දිග කතාවක් තියෙන්නේ. මම ඒක කියන්න යන්නේ දේශනාවට කාල ඉවර නිසා.
අන්තිමටම ඇමතිවරුත් එක්ක ජීවග්‍රහණයෙන් අල්ලගත්ත කිසිවෙක් ඝාතනය කරේ නැහැ. ඇයි? රජකම නිසාවත් ප්‍රාණඝාතයේ පැත්තට හිත නැමුනේ නැහැ. අන්තිමටම පසේ බුද්ධත්වයෙන් පිරිනිවන් පෑවා. දැන් ඒ තමයි රජකම හම්බුණත් තමාව වනසගත්තේ නැහැ. තමන්ව වෙනසෙන්න නොදී තමන්ව සනසගත්තා. එතකොට මේ තමන් දිහා බලාගෙන ඉන්න කෙනෙකුට තමයි තමන්ව වෙනසෙන්න දැන් බලන්න රජෙක් වුණත් අර තමන්ගේ රාජ්‍යය යටත් කරගන්න හදනකොට ඒ රාජ්‍යය යටත් කරගන්න හදපු තැනක මේ ප්‍රාණඝාතය කරලා තමාගේ සුගතිය වසා ගන්න රජෙක් කැමති වුණේ නැහැ. එතකොට ඒ විදිහට තමන්ව පරිස්සම් කරගන්න වැඩපිළිවෙල රජ කෙනෙකුට පවා තිබිලා තියෙනවා. ඒතකොට ඒ නිසා මේ අපි ඊටාම පොඩි දෙයකින් තමන්ව වනසගන්නේ. ඒ නිසා වෙනසෙන්න දෙන්න එපා ජීවිතේ. එකම දේ තමයි තමන් දිහා බලනින්. තමන්ගේ හිත උපදින්නේ නාම රූප ධර්මයන් නිසා බව දැනගන්න. නාම රූප නිරුද්ධ වෙනකොට ඒ තැන්වල හිත නිරුද්ධ වී යන ආකාරයක් දකින්න. එතකොට මේ ලෝකයේ ගැන අනාභිරතියක් උපදී. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය ධර්ම අවබෝධය පිණිස දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශනාවේ දායකත්වයේ මහජන බැංකුවේ විශ්‍රාමික ලක්ෂ්මී පද්මිනී කාන්ති ඉන්ද්‍රා ස්වර්ණා පෙරේරා ශ්‍රියානි තමරා රන්දි දීපානි කියන මහත්මීන් දායකත්වයේ දරලා තියෙනවා. ඒ හැම දිනාටම ආශිර්වාද කරනවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිතේ සුවපත් වේවා. ඊ타ම ඉක්මනින් ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරන පින්වතුන් හැම දිනාගේම නමින් මිය ගිය සියලු දෙමව්පියන්ටත් ඒ වගේම නමින් මිය පරලෝකීය සංසාරගත ඥාතීන්ටත් භවගාමී සාංශාරික ජීවිතයේ සුවපත් වෙලා අමා නිවන් පිණසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරන විශ්‍රාමික සියලුම විශ්‍රාමිකයේ මහත්මීන්ට ආශිර්වාද කරනවා. ඊ타ම ඉක්මනින් ධර්ම අවබෝධ වේවා කියලා කොවිඩ් වසංගත තත්වෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට යහපත අභිවෘද්ධිය සිත සාන්තිය සැලසේවා. කොරෝනා රෝගී තත්ත්වයෙන් මියගිය ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටමත් දිවිපිදූ සියලු රණවිරුවන්ටත් අනුමෝදනා වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන මාලිගාවී ලස්සජි ස්වාමින් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් ජීවිත අවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ඒ වගේම ඔබ හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. ලක්වාසී ලෝකවාසී ඔබ හැම දිනාටමත් අප හැම දිනාටමත් ඒ වගේම අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් සියලු දෙවියන්ටත් මියගිය ඥාතිවරුන්ටත් සතරවරන් රජදරුවන් සද්දෙමිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩල බ්‍රහ්ම රාජ මණ්ඩල වලට මේ උතුම් කුසල් හේතු වාසනා වේවා නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සදැහැති සුපින්වතුනි, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මේ පුණ්‍යවන්ත වූ හෝරාවක් මුළුල්ලේ මේ උතුම් සජීවී සත්‍ය දේශනාව මේවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ වන ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි නම් කියන්නට පූජනීය හසලක සීල විමල නායක ස්වාමීන් වහන්සේට තවත් চিරත් කාලයක් මෙවැනි උතුම් ආගමික ශාසනික හා සංස්කෘතික කර්තව්‍යයන්හි නියැලෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදු නාදනම් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සජීවී සත්‍ය දේශනාව සඳහා අද සදැහැති පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සුපින්වත් පිරිස ප්‍රාර්ථනා කර ගන්නා වූ සීලම යහපත් බලාපොරොත්තුන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සීලම් දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වේවා යන බලාපොරොත්තු පෙරදරිව ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් සජීවී සත්‍ය දේශනාවේ මෙලෙස නිමාවට පත්වනවා. මීළඟ පැයේදීත් මෙවැනි උතුම් සජීවී සත්‍ය දේශනාවකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙමින් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.